සමන්තා චක්කවාලේසු අට්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශයේ උතුම් දායකත්ව ධර්ම දේශනාවක් එක්කයි එකතු වෙලා ඉන්නේ. පිංගතුනි, අද මේ උතුම් ධර්ම දේශනාවේ පින්බර දායකත්ව ධර්මයෙන් කටයුතු කරන්නේ මෙල්බන් නුවර බොක්ස් හිල් ප්‍රදේශයේ පදිංචිව සිටින ශශික සහ ට්‍රිනීෂා, ඒ වගේම ශ්‍රී ලංකාවේ තලවතුගම වාසය කරනේ ඥාතිහිත මිත්‍රාදීන් එකතු වෙලා ධර්ම දේශනාවේ දායකත්වය දරනවා. ශශික රත්නසිංහ, ඒ වගේම ට්‍රිනීෂා අබේසේකර, විශාකා රත්නසිංහ, කපිතාන් සුරේෂ් රත්නසිංහ, ශලින්ද රත්නසිංහ කියන මේ පිංහතුන් තමයි අද මේ ධර්ම දානමේ පින්කමේ පින්බර දායකත්වය ධර්මයෙන් කටයුතු කරන්න. මේ පිංහතුන්ගේ ප්‍රධාන අරමුණක් දෙසැම්බර් 4 වෙනි දිනට ජන්මදිනයේ දෙන අභාව ප්‍රාප්ත වූ දයාබර මාමාවන වැලිවිට ගොඩ ආනන්ද සුගත් ප්‍රේම විමල ධර්ම මහත්මාට පින් අනුමෝදන් කිරීමත්, මිය පරලොවගේ සංසාරගත සියලූම ඥාතීන් සිහිපත් කළ පින් අනුමෝදන් කිරීම අරමුණ. ඒ වගේ පවුල්වල සුජීවත්ව ඉන්න හැම දෙනාටම ආශිර්වාද කිරීමත් අරමුණ. ඉතින් එහෙමනගේ අරමුණෙන් මේ ධර්මශ්‍රවනය ඔබ හැම දෙනාටමත් දායකත්වය දරණයේ පින්වත් සියලු දෙනාටමත් ධර්මය ශ්‍රවණය කන සියලු දෙනාටමත් නිවන්දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනේ, අද අපි මේ ධර්මානු ශාසනාවදී ඔබට පුනර්භවය ගැන, මේ පුනර්භවය සකස් වෙන්නේ කොහොමද? ඇත්තට මොකක්ද මේ පුනර්භවය කියන්නේ? ආයමත් උපදින්නේ ඒ පුද්ගලයාමද? එහෙම නැත්නම් වෙනත් කෙනෙක්ද? මේ පුනර්භවය නැතිකර ගැනීම බුදු දහමේ ඇත්තටම උගන්වන්නේ මොකක්ද? මේ වගේ කාරණා කීපයක්, ඒ වගේම පෙර සංසාර පුරුදු පුනර්භවයත් එක්ක යන ආකාරය, මේ වගේ ඔබට ඉතාම වැදගත් කාරණා රැසක් අද ධර්මානු ශාසනාවේදී අපි සාකච්ඡා කරමු. පිංහතුනි, ඔබ දන්නවා අපේ බෝසතාණන් වහන්සේ මව්කුස පිළිසිඳගෙන එදා ලුම්මිනි සල්වනේ බෝසත් පුතෙක් හැටියට ලෝකයට බිහිවෙච්ච දවසේ උතුරු දිසාවට පියවර 7ක් ගමන් කරලා සිංහනාදයක් කරා. අග්ගෝ හමස්මි ලෝකස්ස, ජෙට්ටෝ හමස්මි ලෝකස්ස, සෙට්ටෝ හමස්මි ලෝකස්ස, අයමන්තිමා ජාති නත්තිධානි පුනක් බව. මමයි මේ ලෝකෙ අග්‍රතම කෙනා, මමයි මේ ලෝකෙ ජේෂ්ඨතම කෙනා, මමයි මේ ලෝකෙ ශේෂ්ඨතම කෙනා, මේ මගේ අන්තිම ඉපදීමයි නත්තිධානි පුනක් බව. ආයමත් ඉපදීමක් නන් නැත කියලා සිංහනාදයක් කරගෙනමයි මව්කුසින් ලෝකෙට බිහිවෙන්. එහෙමනම් බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා මේ ලෝකයාට පෙන්නල දෙන්න ධර්මය, මේ මාර්ගයේ කෙලවර ඉපදෙමින් මැරමින් ඉපදෙමින් මැරමින් යන සංසාර ගමන අවසන් කර ගැනීම. මේ දීර්ඝ සංසාර ගමනේ කෙලවරක් හොයන්න බැරි ගමනක් අපි ඉපදෙමින් මැරමින් ඉපදෙමින් මැරමින් මේ ඇවිල්ලා තියෙන. පිංහතුනි, අපේ බෝසතාණන් වහන්සේ බෝධි මූලයේදී රාත්‍රී පළවෙනි යාමේ පළවෙනි විද්‍යාව පහළ කරගත්තා.
ඒ ඇන කල්ප ගණන් ආපස්සට පෙර ජීවිත දකින නුවන උපදවා ගත්තා. අන්නේ නුවනින් උන්වහන්සේ දැක්කා කල්ප ගණන් මේ දීර්ඝ සංසාර ගමනේ ආත්ම 100ක් 1000ක් ලක්ෂයක් කල්ප ගණනින් ආපස්සට විමස බැලුවා. කොහේ හරි උපතක් තියෙනවා. එක්ක මනුසලෝකෙක් එක්ක දිවිය ලෝකෙක එක්ක සතරාපායක කොහේ හරි වැටිලා ඉපදිලා. එක නම්ගොත් එක කුලගෝට්ට එක විදිහට කොහේ හරි උපතක් තියෙන. තමන් ගත කරගෙනාපු පෙර සංසාර ගමන තමන්ගේ නුවනින්ම පුබ්බේ නිවාසානුස්සති ඥානයෙන් විමසල බලලා. රාත්‍රී දෙවනියාමේ බෝධි මූලේදිම හිතයොමු කරා මම වගේමද මේ ලෝක අනික් සත්‍යයෝ. මේ සියලු දෙනාමත් මම වගේම ඉපදමින් මැරමින් යන සංසාර ගමනක යන පිරිසක් දෝ කියලා බුදු ඇසින් බැලුව. එහෙම බලනකොට අපේ බෝසතාණන් වහන්සේට බෝධි මූලයේදී දෙවනි විද්‍යාව පහළ වුණ. ඒ තමයි චුතූප පාත ඥානය. සත්‍යයන් කර්මාන් රූපියෝ චුතවෙන ආකාරයක් උපදින ආකාරයක් දකින නුවන. කෙනෙක් මරණින් මත්තේ පුනර් භවය ලබන ආකාරය දකින නුවන. උන්වහන්සේ නුවනින් දැක්ක සමහරු මනුස්ස ජීවිත ගත කරනයි නිරේ උපදිනවා. සමහරු මරණයට පත්වෙලා තිරිසන් සතුන් අතර තිරිසන් ලෝකෙ උපදින. සමහරු ප්‍රේත අපායවල් වල උපදින සමහරු අසුර අපායිට වැටෙන. කලාතුරකින් සමහරු මනුස්සලෝකෙට උපදින. පින් කරගත් අය මරණ මංචකයේ පින බලවත් වෙලා දිවිය ලෝකොල සුගතිය උපදින. සමහරු බ්‍රහ්ම ලෝකොල උපදින. මේ විදිහට තම තමන් සසර රැස් කරගත්ත කර්ම විපාක අනුව කර්මාන් රූපිය උපත කරායන ආකාරි දකින නුවන චුතූප පාත ඥානය උන්වහන්සේට ඇති වුණ. ඒ නුවනින් උන්වහන්සේ උපමාවකට කියනවා කන්දක් උඩට නැකලා ඇස් ඇති පුරසේක් නගරයක් දිහා බලාගෙන ඉන්න නගරෙ හොඳටම පේන තැනකට වෙලා උඩ කන්දක් මුදුනේ. මේ නගර මිනිස්සු එහාට මෙහාට යනවා පේනවා. නගරෙ කඩ තියෙනවා ගෙවල් තියෙනවා මිනිස්සු මේ කඩේට යනවා ඇතුල්ලෙනවා එලියට එනවා එහාගෙදරට යනවා මගදි කතා කරනවා. මේ වගේ බොහෝ පිරිස කලබලින් එහා මෙහා යනවා සමහරු කඩ ඇතුළට යනවා ඇතුළ ඉන්න එලියට එනවා. එතකොට මේ මිනිස්සු එහා මෙහා ගමන් කරන්න යම්සේද. උන්වහන්සේටත් මිනිස් හැස ඉක්මවාගිය දිවසකි මනුස්සලෝකින් මිනිස්සු නිරේට යන හැටි අපායින් චුත වෙලා සමහරු නිරේට වැටෙන හැටි නිරෙන් චුත වෙලා තිරිසන් ලෝකෙට එන හැටි. මේ විදිහට ඒ සත්වලෝකෝල සත්වයන් කර්මාන් රූපීව ඉපදෙන මැරෙන ආකාරයේ උන්වහන්සේ චුතූප පාත ඥානයෙන් දකිනවා. ඒ වෙලාවි තමයි අපේ බෝසතාණන් වහන්සේට මේ සත්වයන් ගැන මහා කරුණාවක් උපදින්නේ. කුදස්සුනාම ඉමස්ස දුක්කස නිස්සරණං හෝති. කවදාද මේ සත්‍යයන් මේ සංසාර දුකෙන් මිදෙන්නේ. ඉපදමින් මැරමින් යන මේ සංසාර ගමනින් මිදෙන්නේ කවද්දෝ කියලා උන්වහන්සේට මේ ලෝක සත්වයන් ගැන මහා කරුණාවක් ඇති වුණ. අන්න එතන ඉදං උන්වහන්සේ විමසවා බෝධි මූලයේදී ඇයි මේ සත්වයන් උපදින්නේ. මොකදද මේ උපතට හේතුව භවය කියන්නේ උපත පුනක් බව කියන්නේ නැවත මේ උපත සිද්ධ වෙනවා පුනර් භවය. මොකක්ද මේකට හේතුව. අන්න බෝධි මූලේ විමසගෙන යනකොට උන්වහන්සේට හේතුව වැටහුණ. ඒ තමයි භවපච්චයා ජාති උපදින්න හේතුව තමයි භවය විපාක පිණිස කර්ම හැදෙන. ඒ කර්මි ආයමත් හැදෙන්න ආයමත් උපදිනවා. අපි ඉස්සල්ලා මේ භවය පොඩ්ඩක් තේරුම් ගම පටිච්ච සම්පාධ බුදු හාදුරු පෙන උපතට හේතුව තමයි භවය විපාක පිණිස කර්ම හැදෙන එක. නැවත විපාක පිණිස කර්ම හැදෙනකොට නැවත සත්වයන් උපදින. භවය හැදෙනවා උපත කරායනවා. බුදු හාමුදුරුවන්ගේ බුදුනුවනට වැටහෙනවා බව තුනක් ගැන. කාම බව රූප බව අරූප බව. ඔබ මම අපි කවුරුත් මේ ඉන්න කාමලෝකේ. කාමලෝකය කියලා කියන්නේ ඇහැට පේන ප්‍රියමනාප රූප කනට ඇහෙන ප්‍රියමනාප සබ්ද
නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මේ පංච කාමයන් තුළ සැපය, සතුට, සොම්නස හොයමින් සත්වයා කෙලෙස් තුළින් පංචකාමයන් පිනවන්න උත්සාහ කරමින් ජීවත්වෙන ලෝක. ඒවට කිනො කාම ලෝක. දැන් අපි ඉන්නේ මනුස්ස ලෝක අයිති කාම ලෝකයට. දිවිය ලෝකත් එහෙමයි. පංචකාම සැප සම්පත් වැඩිම දිවිය තලවල. චාතු මහාරාජික, තාවතින්සේ, යාමය, තුසිතය, නිම්මාන රති, පරණින්මිත වසවර්ති, ඉහලට යනකොටේ පංචකාම සැප සම්පත් වැඩි. සතරා පායත් පංචකාම ලෝකම තමයි. හැබැයි ඒවැ පංචකාමයන් තුළ සැපය හොයන්න ගිහිල්ලා දුකට පත්වෙච්චාය. ඔවුන් දුකක් විඳිනවා. හැබැයි ඔවුන්ට ඒක තේරෙන්නේ. ඒ දුක විඳවිඳා පංචකාම සැප එතන හොයනවා. එක හරි පුදුම දෙයක්. දැන් අපිට ඔබ මනුස්සලෝක ඉන්න කෙනෙකුට ඔබට නිරේ ඉන්න නිරි සතෙක් ගැන කියනකොට හම්බෝ මෙහෙමත් දුක්විදිනවද හම්බෝ කියලා ඔබට හිතෙන්න්න පුළුවන්. හැබැයි ඉතාම නුවනින් බුදුහාදුරන්ගේ දේශනාව තුළින් මේ සත්වයන්ගේ තන්හාාවේ ස්වභාවේ විමසල බලනකොට පේනවා බුදුහාදුරු පෙන්න්න මහනෙන නිරේඉන්න නිරි සත්වයා ඒ ජීවිතයට ඇලුම් කරනවා කියල. ඒක තමයි සංසාරය තියෙන භයානක්කම. ඒක මහා දුකක් තමයි. හැබැයි දුකක් නැතුව එතන ඉන්න හිතාගෙන දුකක් නැති තැනක් හොය හොයා අපායි දුවනවා. මහා දුකක් විදිනකොට කෑ ගහනවා විලාප දෙනවා. ඒකෙන් බේරිලා සැපසේ ඉන්න තැනක් හොයාගෙන කෑග ගහ දුවනවා සැපයක් හොය හොය. ඒ ගිහිල්ලා එතනට වැටෙනකොට එතන ඊළඟ දුකක්. ඊළඟට එතනින් පැනලා තව දිහාකට දුවනු. එහෙම අපායෙන් අපායට වැටි වැටි දුක්විදවිද අපාය තුළ දුකක් නැතුව තැනක් හොය හොයා අපායි දුක්විඳවිද දුවදවා කර්ම විපාක ගෙවනවා. තිරිසන් සත්‍යයත් එහෙමයි. අපිට තිරිසනිත් දැක්කට පස්සේ අම්බෝ මෙහෙමත් දුක්විදින සත්තු කියලා හිතෙන්න්න පුළුව. හැබැයි ඒ සත්වයයි ආත්මීට ඇලුම් කරනවා. ඔහුේ ජීවිතයට ආස කරනවා. ප්‍රේතයත් එහෙමයි. ප්‍රේතයෙක් සෙම්සොටු මළමුට්ට අසූචි ඔබට මේ වැහෙනකොට පේතවත් මේ ඔබ බලන්ඩ ප්‍රේතයන්ගේ ආහාර ගැන පේතවත්වේ සඳහන් වෙන බුදුහාන්ද්‍ර විස්තර කරන දේශන ගොඩා. ඒ අමනුස්්‍යයන් කරමාණු රෝපීව කුසගින්න නිවාගන්න ඉතාම පිළිකුල් සාගත දේවල් තමයි ආග්‍රහණය කළ උරාබීල කුසගින්න නිවාගන්න. හැබැයි ඔබට ඒවා ගැන කියනකොට අම්බෝ සමහරලාවට ඇහෙනකොටම අපිරිය හිතන වමන යන්නේ නො සමහර. හැබැයි ඒ ප්‍රේත ලෝක ඉන්න ප්‍රේතිය ඒ ආත්මයට ඇලුම් කරනවා ආස කරනවා. ඔහු සමහරු පිංගන්නවත් කැමතිනේ ඒ ආත්මෙන් මිදන්න කැමතිනේ. ඔහුට අර මලකුණ පේන්නේ අසූචිටික පේන්නේ සුදහභෝජනි දැන් හිතන ඌරට. අසූචිටික ඔහුට බොහෝම ප්‍රිය ආහාරයක් මනුස්සේකුට ඒ අපිරිය වුණට අමනුස ලෝකෙත් ඒ වගේ තමයි. පිංහතුනේ හැම සත්වයෙක්ම ඒ ආත්මයට ඒ ජීවිතයට ඇලුම් කරන. දැන් ඔබ හිතන්න දුක්විදින මනුස් දැන් සමහරු ඉන්නවා ඇගේ තුවාල ඇවිල්ලා අප හිතම වෛද්‍යවරු කියෙන ඔයාගේ මේ කකුල කපල අයින් කරන්න වෙන. අවසානයා කැමති වෙනවා. මගේ කකුල කැපුවත් කමන්නේ මට ඉන්න පුළුවන්න කියලා යා කැමතිවෙන. ඊළඟට වෛද්‍යවරු කියන ඔයාගේ අනිත් කකුලත් කපන්න වෙනවා ඔයාව ජීවත් කරන්න නම් කමක් නෑ කියලා ඒත් කැමති වෙනවා. සමහර වෙලාවට ඔහුට කිවොත් අත් දෙකත් කපන්න වෙනවා කියලා ඒත් කැමති වෙනවා. මේ කාමයන්ගේ ස්වභාවය කොහෝම හරි කෙනෙකුට සමහරලාට බෙල්ල විතරක් තියන්න පුළුවන්න එහෙම ඉන්න බෑ මිනිස්සු මැරෙනවා. නමුත් එහෙම ඉන්න පුළුවන් තාක්ෂණයක් ආවොත් ඒත් කැමති වෙනවා. ඒක තමයි මේ අවිද්‍යාවේ තන්හාාව මේ කයට බැඳීමේ තියෙන ස්වභාව. හැම සත්වයෙක්ම ඒ ආත්මයට ඇලුම් කරනවා. ඒ ජීවිතයට ආස කරනවා. දුක විඳවිඳා දුකක් නැතුව ඉන්න තැනක් හොයාගෙන දුක්විදිනවා. ඒකට ඇලුම් කරමින් දුක විඳිනවා. මේ විදිහට අවිද්‍යාව නිසා පංච කාමයන් තුළ සැපය සතුට හොයමින් දුක්විදින සතරාපායක් තියෙනවා කාමලෝකයට මයිති. දුක් සැප දෙකම අඩු වැඩි වසයෙන් කර්මාණරෝපිය ලබන මනුස්සලෝකෙ
ඊළඟට දෙවියන් අතර වුණා සැපම බහුල නෙමේ දෙවියන්ටත් දුක වේදනාව දැනෙනවා දෙවියනුත් අඩනවා විලාප දෙනවා ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක දැනෙනවා දෙවියන් අතරත් රාගදවේශ මෝහ තියෙනවා හැබැයි මනුස්සයන්ට වඩා ඉහළ සැප සම්පත් දෙවියන් දිව්‍යාත්මය තුළ විදිනවා. එතකොට මෙන්න මේ ලෝක මේවට කියන්නේ ධර්මය කාම ලෝක කියලා දිවිය ලෝක මනුස්ස ලෝක සතරාපායි. මෙන්න මේ ලෝකවල විපාක පිණිස කර්මය හැදෙනවා භවය හැදෙනවා. ඒ නිසා මරණින් මත්තේ ඒ ලෝකවල උපදිනවා. අන්න පුනර් භවය ලබනවා. භවය හැදෙනවා ආයමත් උපත පිණිස. ආයායමත් කර්ම සකස් වෙනවා ආයායම සත්‍යයන් උපදින. ඊළඟට යම් කිසි කෙනෙක් මහා වීරියවන්ත පින් ඇති අය ඉන්නවා. මේ කාමයන්ගේ ආදීනව සිහි කරලා ඒකින් මිදන්න හිතාගෙන භාවනා කරන. සමත භාවනා කරලා දිහාන උපදවාගෙන අපි හිතම කෙනෙක් පලවෙනි දෙවනි තුන්ගනි හතරවෙනි කෙනොයි සමාධි තම තමන්ගේ වීරිය ප්‍රමාණයට ඒ සමාධි මට්ටම් දියුණු කරනවා. එතකොට ඒ සමාධියට අනුව ඔහුට භවයක් හැදෙනවා ඒ තමයි රූප භවය. කාම පංචකාමයන් තුළ ඉන්නකොට කාමලෝක විපාක පිණිස කර්මය හැදෙනවා කාම භවය. පංචකාමයන්ගේ මිදිලා ධ්‍යාන වඩන කෙනාට ඒ ධ්‍යානයන්ට අනුව විපාක පිණිස කර්ම හැදෙනවා. ඒ නිසා තමයි මරණින් මත්තේ බ්‍රහ්ම තලවල උපදින්. රූපාවච්චර බ්‍රහ්ම ලෝක 16ක් ගැන බුදුහාන්දුර විස්තර කරනවා. පළවෙනි ධ්‍යානය ලබල දෙවනි ධ්‍යානය තුන්ගනි ධ්‍යානය හතරවෙනි ධ්‍යානය කෙන මේ ධ්‍යාන තලවලට හිත දියුණු කරලා ඒ සමාධි මට්ටංවලට අනුව උපදින බ්‍රහ්ම තල බ්‍රහ්ම පාරිසජ්‍ය බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම ඔය විදිහට බ්‍රහ්ම තල 16ක් තියෙන රූපාවචර බ්‍රහ්ම ලෝක කෙනෙක් තවත් ඉහලට හිත දියුණු කරනවා භාවනා කරලා. එය අරූප ධ්‍යාන ආකාසානංචායතන විඤ්ඥානංචායතන ආකින් චඥායතන නේව සංඥානා සංඥායතන මේ කියන අරූප ධ්‍යාන උපදවනවා. එයා මරණින් මත්තේ ඒ කියන අරූප ලෝකවල උපදින. එතකොට බලන්න කාමලෝක විපාක පිණිස කර්ම හැදුනොත් කාමලෝක උපදින. ධ්‍යාන වඩලා ඒ ධ්‍යානයන්ට අනුව රූප ධ්‍යාන වඩපු කෙනෙක්න රූපී බ්‍රහ්ම ලෝකෙක උපදිනවා. අරූප ධ්‍යාන වඩපු කෙනෙක් නම් අරූපී බ්‍රහ්ම තලයක උපදිනවා. එහෙනම් අපිට පේනවා විපාක පිණිස කර්මය හැදුනොත් ආයමත් උපදිනවා. පුනර් භවය සිද්ධ වෙනවා. පිංහතුනි බුදු කෙනෙක් පහළ වෙලා අපිට පෙන්නල දෙන්නේ මෙන්න මේ ඉපදමින් මැරමින් යන සංසාර ගමන සම්පූර්ණයෙන් නවත්තන ක්‍රමය ගැන. අපි කොහේ බුදුහාන්දුර පෙන්නවා දිවිය ලෝකෙ සැප තමයි හැබැයි සදාකාලික නෙමේ. ඒ පිනේ විපාක ගෙවිල අවසන් වෙනකොට බොහෝ දෙවිවරු චුත වෙලා අපායටත් වැටෙනවා. පිංහතුනේ සංයුත්ත නිකාය තිනවත් දිවිය චුති කියල සූත්‍රය. මේ දිවිය චුති කියන සූත්‍රය බුදුහාන්දුරුව පෙන්නනවා දිවිය ලෝකයේ ආවිෂ ගෙවලක් චුත වෙන දෙවිවුරු අතරින් බොහෝ අය දෙව්ලොවින් චුත වෙලා මරණින් මත්තේ නිරේට අපායට වැටෙනවා කියන. සමහරුන්ගේ පින පෙරකරපු පිනට අනුව දිවිය ලෝකෙ උපදිනවා. ඒ පිනේ එහෙ සැප සම්පත් විඳලා බොහෝ දිවිය තලවල සැප සම්පත්ති දස් මොක සමහරු චාතු මහරාජික දිවිය ලෝකෙ සම්පූර්ණ දිව්‍ය ආවිෂ ගෙවමින් සැප සම්පත්ති දෙෙන. එහෙන් චුත වෙලා තවතිසාාවට යන. එහෙත් බොහෝ කාලයක් සැප සම්පත් ඉඳලා එහෙන් චුත වෙලා යාම දෙව්ල උපදින හොම දිවිය ලෝක හයේම සමහරු අර පිනේ විපාක ඉවර වෙනතේ කල්ප ගණන් දෙව්ලෝ සැපමිතිෙන. ඒ පිනගෙවිල් අවසන් වෙනකොට අකුසලයක් මතු වනොට නිරේට වැටෙන්න්නක් පොළොව. තිරිසන් ලෝකට වැටෙන්න්නත් පුළුවන් ප්‍රේත ලෝකට වැටෙන්න්නක් පුළුව. දැන් අප හිතම දිවිය ලෝක හිටපු දෙවි කෙනෙ පිනගෙවිල් අවසන් වෙලාන් තිරිසනෙක් වෙලා ඉපදුනා. බැලලියෙක්ගේ කුසක පිළිසඟ ගත්තොත් දැන් දෙවියෙක් නෙමෙයි දැන් පූස් පැටියේ. බල්ලෙක් හැටියට උපදින දැන් බලු පැටියේ දැන් දෙවියෙක් නෙමේ. ඌනෙක් වෙලා උපදින්න පුළුවන් සරපයෙක් වෙලා උපදින්න පුළුවන්. පිංගතුනේ ඔබ මම අපි මේ කාගේ සංසාර ගමන දිහා ගත්තහම්. බුදුහාදුරු පෙන්නන්නේ මහනෙන දීර්ඝ සංසාර ගමනේ ඉපදිච්ච නැති තැනක් හොයෙනවනම් එකම තැනයි. ඔබත් මමත් ඉපදිලා නැත්තේ.
ඒ තමයි සුද්ධාවාස බ්‍රහ්මලෝක විතරයි. පිංහතුනි සුද්ධාවාස බ්‍රහ්මලෝකොල උපදින්නේ අනාගාමී පලට පත්වෙච්චාය. එය ආපහු කාමලෝකෙට එන්නේ එය එහෙම පිරිනිවන් පාන. අනාගාමි වෙච්චායි විතරමයි සුද්ධාවාස බඹලෝපදින්නේ. එතනින් මෙහා ඔබ මම අපි කවුරුත් සක්විති රජවරු වෙලා ඉඳල ඇති සංසාරය. දෙදෙව්ලෝට අධිපති සක්‍ර දෙවියන් වෙලා අප ඉපදිලාඉන්න ඇති. රජකං කරන්න ඇති. මහා සිටුවරු ධනවතුන් වෙලා ඉපදිලාඉන්න ඇති. හැබැයි අද ඒ ඔක්කොමනේ. දුක්විදින තැන්වල නිරේ අපාය කොච්චර අපි පැහි පැහිඉඳල ඇද සංසාරය අපි දන්න ඇති වුණාට. තිරිසන්නු හැටියට ප්‍රේතිව හැටියට කොච්චර සසරි දුක්විනවිද කුසගින්නෙන් සාපි පාසාාවෙන් මොන තරන් දුකක් විනවිද ආපු සංසාර ගමනක්දමේ. පිංහතුනී අනමතක්ග සංයුක්තය කියවන්න. ඔබට මේ සංසාර ගමන පුනර්භවය ගැන අපි කවුරුත් ඉපදමින් මැරමින් යන සංසාර ගමනි ස්වභාවය ඔබට හරියටම තේරුම් ගන්න නම් සංයුත්ත නිකාය තියෙනවා අනමතක්ග සංයුක්තය අන්නේ දේශනාටික බොහොඳට කියවන්න. බුදුරජාණන් වහන් දේශන ගණනාවක් තියෙනවා. බුදු හාමුදුරයි දේශනා පටන් ගන්නෙම. අනම තක්ගෝයම් භික්කවේ සංසාරු මහනෙන මේ සංසාර ගමන අනවරාග්‍රයි. පුබ්බා කෝටි නපඥා ඇති පටන්ගත්ත කෙලවරක් හොයන්න බැරි තරන් දීර්ගය. අවිද්‍යාවෙන් වැහිලා තන්හාාවෙන් බැඳිච්ච මේ සත්වයන්ගේ සංසාර ගමන කෙලවරක් හොයන්න බැරි තරන් දීර්ගයි කිය. බුදු හාදුරු පෙන්න්නන උපමා ගොඩකින් එක දේශනාවල එක විදියට පෙන්න්නනවා. එක පුද්ගලේ අපි හිතම අපි ගැන ගෙවාගෙනාපු දීර්ඝ සංසාර ගමනේ අම්මාවරුන්ගෙන් බීලා තියෙන කිරිටික සතර මහා සාගරයේ ජලයට වඩා වැඩිය කියනවා. එහෙමනං හිතරන්න අපි ආපු සංසාර ගමනි ස්භාවේ. මහනෙන එක පුද්ගලෙක් මේ දීර්ඝ සසර ගමන ඉපදමින් මැරමින් ආපු ගමනේ එළුව වෙලා බෙලි කැපුම් කාපු වාරවල ගලාගෙන ගියල්ලේ මේ සතර මහා සාගරී ජලයට වඩා වැඩී කියලා හිතන්න කියන. අද අපිට තේරුම් නැතිවුණට බුදුහාන්දුර බුදුනුවනින් දකිනව සංසාර ගමනි භයානකම. මහනෙන හරක් වෙලා ඉපදිලා බෙලි කැපුම් කාපු වාරවල ගලාගෙන ගිය ලේටික මේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩී කියලා හිතන්න කිය. කුකුල්ලු වෙලා බෙලි කැපුම් කාපු වාරවල ගලාගෙන ගියලේ මේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩී කියෙන්. ඔය විදිහට බුදු හාන්දුරුව මේ දීර්ඝ සංසාර ගමනය ඔබත් මමත් අපි කවුරුත් ඉපදමින් මැරමින් යන සංසාර ගමනි භයානකකම අපිට පෙන්නල දෙනවා. ඒ නිසා බුද්ධිමත් කෙනා මේ සසර ගමනි ස්වභාවේ තේරුම් ගත්ත කෙනා. අප්‍රමාදිය මහන්සි ගන්නේ සසරේ සැප සම්පත් විඳවිද මේක යන්න නෙමෙයි. බුදු හාදුර එක තැනක පෙන්නා මහනෙන බුදු කෙනෙක් තරම්. මේ ලෝකෙ මිනිස්සුන්ට මේ සංසාර ගමනි භයානකකම වැටහෙනවා නං හිස ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙන වගේ. ආයුදයකින් පහරක්කාපු කෙනෙක් තුවාලයක් සනීප කරගන්න වෙහෙසෙනවා වගේ මොන වැඩකට යුතු තිබුණත් ධර්මාවබෝධයට මුල් තැනදී අප්‍රමාදිය වීරිය වඩනවා කියලා. දැන් ඇත්තටම අපිට වෙලා තින මේ බණ ඇහෙනකොට මොකද අපි කවුරුත් අවිද්‍යාව තුළ ඉඳගෙනයි මේ බණහන්න මතකතියාගන්න. සංසාර පුරුදු අපි තුළ තියෙනවා. අවිද්‍යාවෙන් වෙන්න අපි අදින්න අර අපාය පැත්තටමයි හිත ඇදිල තිය. එකයි බුදුහාන්දුර පෙන්ුවේ සංසාරික සත්‍යයාට සතර අපාය හරියට මහගෙදර වගේ. බණ අහනකොට හම්බෝ කියලා හිතෙනවා. ඇත්තනේ නම් මේ සංසාරය කොහෝම හරි මේකෙන් මිදෙන්න ඕනෑ කියලා හිතෙනවා. හැබැයි ඒ සිතුවිල්ලාවට ඒක ක්‍රියාත්මක වෙන මට්ටමට යොමු එන්නේ නෑ බොහෝ දෙනෙකුට. දැන් ඔබ හිතන්න මේ පංච කාමයන්ට තියෙන බැඳීම කොච්චරද කියලා ඔබ හිතන්න. ඔබ දැකල ඇති මිනිස්සු ජීවත්වෙන්න දරන මහන්සිය. සමහරු ග්‍රින ස්වාර්ථා තියන්න දිවි දෙවනි කොට වීරිය වඩන. හිතාගන්න බැරි භයානක තැන්වලින් පනිනෝ. සමහරු සීතල වතුර බැහැගෙන ඉන්නවා ග්‍රින ස්වාර්ථාතියන්. සමහර වෙලාවට කටු ගොඩවල්ලුඩ උල්ලුඩ ඇවිදිනවා. ඔළුවේ තියලා කොන්දෙ තියලා එක්ක ගල් කඩනවා. ඔබ දැකල ඇති සමහර ගින ස්වාර්ථා දැක්කහම් පුදුම හිතෙන. ඒ වාර්තා තියන්න ගිහිල මැරිච්ච මිනිස්සු කොච්චර ඉන්නවාද.
ඔවුන් ඒ වෙනුවෙන් කොච්චර වෙහෙසෙනවාද. හැබැයි කවදාවත් නිවන් දකින්න භාවනා කරන්න සසරෙන් මිදෙන්න ඕන කියලා හිතෙනවද නෑ ඒවට හිත යොමු ඉන්නේ. අර වගේ දේවල්ලට ආසයි. ඊළඟට ඔබ දැකල ඇති සමහර ක්‍රීඩක මුළු ජීවිත කාලෙම පුහුණු වෙනවා පුරුදු වෙනවා හැම දාම දවසට සමාරු පැය 7-8 ඒ තමන්ගේ ක්‍රීඩා පුහුණුවීම් කරනවා එක්සයිස් කරනවා. හැබැයි දවසකට පැය භාගයක් භාවනා කරන්න කිව්වොත් ඒකට හිත යොමු වෙන්නේ. ජීවිතයේ සමහරු රස්සාවල් හරීම භයානක රැකියාවල් දැන් නිකං හිතන් හමුදාවට බැදිලා යුදබිමේ සමහර වෙලාවට බෝම්බ ඉස්දිරියේ බෝම්බ වැටෙනවා වෙඩි තියාගන්නවා ඒත් ඉස්සරහට යනවා. මහා අනතුරු මැද්දෙ වෙඩිතියාගෙන වෙඩිතියාගෙන ඉස්සරහට යනවා. මහා යුදබිමේජී ඊළඟට ගිනිගන්නකොට ඒවා නිවන් අර ගිනි ගොඩවල් මැද්දට පැනලා ඒවා නිවන්න මිනිස්සු බේරගන්න උත්සාහ කරන. හැබැයි ඒ තරන් ජීවිතය කැපකිරීම් කරගෙන කාමයන් තුළ දුවන කෙනාට භාවනා කරන්න නිවන් දකින්න ධර්මාවබෝධයට වීරිය වඩන් ඒකට හිතයොමු එන්නේ. ඒ නිසා මේක ලේසි දෙයක් නෙමේ අවිද්‍යාවෙන් වැහිච්ච ජීවිතේ ධර්මාවබෝධයකට හිත යොමු කරනවා කියලා කියන ලේසි දෙයක් නෙමේ පින්වතුනි. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ පෙන්වේ මේක සංසාරිකව ටික පුරුදු කරලා හිත නැඹුරු කරන්න ඕන දෙයක්. සංසාර පුරුද්දක් අවශ්‍යමයි. මොකද අපි ඉපදමින් මැරමින් මේ යන සංසාර ගමනේ ටිකේ අතහැරීම ඒකට කෙනවා නයිස් ක්‍රමය. දැන්වයි දස පාරමී ගැන ඔබ හොඳට බලන්නක විමසලා සංසාරිකෝ පුරුදු කළ යුතු දේවල් මේ සසරෙන් මිදන්න නම් පුනර්භවය නැතිකර ගන්න නම් ඉපදීමෙන් නිදහස් වෙන්න නම් අපි සසර පුරා පුරුදු කරගෙන ආයුතු ගුණධර්ම බුදුහාන්දුරු පෙන්න්නනවා. දානය ගැන අතහැරීම කාමයන් අතහරිනවා කාම සම්පත් වස්තුව දන් දෙනවා කියලා කියන්නේ තම තමන් සතු වටිනා දේවල් වටිනා වස්තුව අනුන් එනුවෙන් කැප කරලා අතහරිනවා ත්‍යාගේ අතහැරීම පුරුදු කරනවා. එකට සංසාර පුරුද්දක් තියෙන්නවා. සසර පුරුද්දක් තියෙන කෙනා තමයි සතුටෙන් දන් දෙන්නේ. ඒ නිසා සංසාර පුරුද්දක් තියෙන්න ඕන. ඊළඟට සිල්වත්කම එක සංසාධිකව පුරුදු කරන්න ඕන සීලේ. ඊළඟට නයිස් ක්‍රම්මි පංච කාමයන් අතහරින් ලේසිනයක සමහරු බලන්න දවසක් සිල් ගන්න හිතයොමු එන්නේ එක දවසකට. ඒ නිසා මේ කාම සම්පත් ගෙවල් දොරවල් අමුදරුවෝ බිරිඳ හම්බ කරපු දේවල් මේ අතහරලා ජීවත්වෙන්න වෙනවා කියනක සමහරුට හිතන කොටත් මුළු ඇඟ හිරි වැටලා යන සමහරුට අම්බෝ කොහොමද අපි නැතුව ඉන්නේ. මේ ගොඩනගපු ජීවිතේ මේ බැදිච්ච ජීවිතය මේ අතහැරලා ඉන්න කොහොමද කියලා මිනිස්සුන්ට හිතන කොටත් පුදුමයි. හැබැයි ඒවත් ටික නයිස් ක්‍රමය මේ කාමයන් අතහැරීම හිතෙන් පුරුදු කරගන්න කිය. ඊළඟට ප්‍රඥාව ඒ පිණිස අවශ්‍ය විදියට නුවන පුරුදු කරන්න. වීරිය අකුසල් ප්‍රහාණය කළ කුසල් දියුණු කරගන්න වීරිය දාන සීල නයිස්ක්‍රම්මය ප්‍රඥා විරිය කන්තීවසීම සත්‍යවාදීකම අධිෂ්ඨානමං කොහොමහරි මේ අතහරින කොහොමහරිමන් ධර්මය අවබෝධ කරගන්න මං මේ ගමන කොහොමහරි යනවා මං බුදු හාන්දුරු පෙන්න්නපු නිවන් මගේ කොහොමහරි ගමන් කරන අධිෂ්ඨානයක් තියෙන මෛත්‍රිය උපේක්ෂාව මේ කියන ගුණධර්ම ටික සංසාරිකව පුරුදු කරන්න. ඒවා සසර පුරා පුරුදු කරනකොට ජීවිතයක් ධර්මාවබෝධි පැත්තට අතහැරීම පැත්තට නැඹුරු වෙලා ටික වැඩෙන. ඒ නිසා පිංහතුනි බුදුහාමුදුරුව බණ කිව්වත් ධර්මය අවබෝධ වනේ සංසාර පුරුද්දක් තියෙනයට. මතක තියාගන්න පෙර පින නැත්නම් බුදුහාන්දුරුව පෙන්න්න පුබ්බේච කතපුඥතා පෙර පින් ඇති බව ධර්මාවබෝධයට ඉතාම වැදගත්වයක්. ඒ නිසා පෙරපින තියෙන්න්නට ඕන. ඒ පෙරපින කියන එක ධර්මය අරමුණු කරගෙන ධර්මාවබෝධය අරමුණු කරගෙන සසර වඩපු ගුණ ධර්ම පාරමී ධර්ම. මේවා පිරිච්චාය සමහරයි ඉන්නවා ඒකා සංකීය කල්ප ලක්ෂයක්. අග්‍රශ්‍රාවක තනතුරු ප්‍රාර්ථනා කරගෙන සසරි පාරමී පුරණය.
අසංකේයකොත් කල්ප ලක්ෂයක් මේ ගුණධර්ම සසරය පුරුදු කරගෙන ඒවා පුරාගෙන ආපු මහා පුුණ්‍යවන්ත චරිත. ඒ අයට එක බණපදයක් ඇති. බුද්ධ වචනය ඇහෙන කොටම ධර්මාවබෝධය ලබනෝ. නුවන පහළ වෙනවා ප්‍රඥාව පහළ වෙනවා. බුද්ධිය පහළ වෙලා ධර්මාවබෝධය ලබනවා. සමහරයි ඉන්න මේ බුද්ධ ශාසනය තුළ කල්ප ලක්ෂයක් පාරමී පුරපු 80 මහශ්‍රාවකයන් වහන්සේලාදී. ඒ අය අතර සමහරයි ඉන්නවා කෙටියෙන් වදාළ ධර්මය අවබෝධ කරගත්න භික්‍ෂූන් වහන්සේ අතර අග්‍ර දැ සීවලි හාන්දුර ගැන හිතන් කෙටියෙන් වදාළ ධර්මය අවබෝධ කරගත් භික්‍ෂූන් අතර අග්‍රම කෙනා බාහිය දාරුචීරය. දරපතුරු ටිකක් කැනගෙන මහපාරි බුදුහාන්දුරු ගාථාවකින් කෙටියෙන් හකුලෝල දහම් දෙසද්දේ ඒ බණහල ධර්මය අවබෝධ කරා. ඊළඟට සීවලී කුමාරය පෙර බොහෝ පින් ඇති කෙනෙ පැවිදිකර ඔබ දැකල ඇති දරුව පැවිදි කරනවා. අදත් පැවිදි කරනකොට ඒ ධර්මය සඳහන් පැරණි චාරිත්‍රවලට අනුව අදත් පැවිදි කරදි දරුවක කෙස්ටි කපලා ඉස්සල්ලා මතට දෙනවා. මේ කෙස් දිහා බලාගෙන හිතන්න කිනො කේසා ලෝමා නකා දන්තා තජෝ කේස් ලෝම්නිය දත් සම්මස් මේ විදිහට මේවා පිළිකුලයි කියලා හොඳට නුවනින් හිතන්න කියෙන. එදා සීවලි කුමාරය පැවිදි කරේ සාරිපුත්ත හාන්දුරු. බුදුහාන්දුරුව සාරිපුත්ත මහරහතන් වහන්සේට පැවරුව සාරිපුත්ත මේ සීවලියෝ පැවිදි කරන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේ කෙස්ටිකක් අපල සීවලීගේ අතට දුන්නා. සීවලී මේ කෙස්තිහා බලාගෙන මේක පිළිකුලයි කියලා කේසා ලෝමා නකා දන්තා තචෝ හොඳට විමසන්. මේ කය අසුබ දෙයක් පිළිකුල් දෙයක් නුවනින් විමසන්. පළවෙනි කෙස්ටික දිහා බලාගෙන විමසනකොට සුවාන් පලයට පත් වනා. දෙවනි කෙස්ටික කපල අතට දුන්න. සීවලි මේ කෙස් දිහාත් බලාගෙන ඒ විදිහට විමසන් සකදාගාමී පලයට පත් වුණ. තුන්ගනි කෙස්ටික කපල අතට දෙනකොට අනාගාමී පලයට පත් වනා හිස බාල අවසන්න වෙනකොට සිවර පොරවන්නත් පෙර රහත් වෙලා ඉවරයි. සීවලී මහරහතන් වහන්සේ උතුම් මරහත්තයට පත් වනේ විදිර හිතාගන්නවත් පුළුවන්ද කියලා හිතට මොන්න තරම් පුුණ්‍ය ශක්තියක් තිබ්බ චරිතද. හැබැයි උන්වහන්සේලාගේ දැන් කෙනෙකුට හිතෙන්න්න පුළුවන් ඉතින් එහන මටත් පුළුවන් වෙන්නෙප කෝ අපිට කියලා. හැබැයි සීවලි හාමුදුරන්ගේ සංසාර ගමන පෙර සසරේ කල්ප ලක්ෂයක් ධර්මාවබෝධය අරමුණු කරගෙන පෙරුම් පුරාගෙන කැපකිරීම් කරගෙන ආපු මහා පින්වන්ත ගමන. ඒ නිසා පිංහතුනේ අපි දන්නේ නෑ අපේ පෙර සංසාර ගමනය අපි කොහොම ආපු ගමනන්ද අපි මේ පාරමී පුරාගෙනද තාම අපිට ඒව පුරුදු කරන්න තියෙනවද. හැබැයි ඔබට මේ ධර්ම මාර්ග වඩාගෙන යනකොට ඔබටම ඔබේ තියෙන මේ අතහැරි මේ පාරමී ධර්ම ඔබට ඔබ තුළින් විමසල පුනරාවර්ජනය කළ යම් ප්‍රමාණයකට ඔබට තේරුම් ගන්න පුළුවන්. බලන්න සමාජයේ සමහරයි සතුටෙන් දන් දෙනවා. දාන පාරමිතාව පුරුදු කරගත්තයි හැම සමහරු ඉන්නවා හැම වෙලායම අනේ කාට හරි දානයක් දෙන්න තියෙනවන කාලෙකින් පින්කමක් කරගන්න බැරි වුණ. හැම වෙලායම දානයටම යොමු එච්ච සිත් පහළ වෙච්චා ඉන්න. කාට හරි උදව්වක් කරන්න අවස්ථාවක් ලැබුණොත් ඒක උපරිමෙන් උදව් කරනවා. තමන්ට තියෙන විදියට හැකියාව හැටියට උපරිමෙන් පින්කං කරන. හැබැයි සමහරු ඉන්නවා ඊටත් අඩා සල්ලි තියෙන කෝටි ප්‍රකෝටිකන හැබැයි දෙන්න හිතෙන්නේ. පෙර මොකක් හරි පෙරපිනකට ලැබිලා තියෙනවා හැබැයි අතහැරීම පුරුදු කරලා නැත්නම්. නයිස්ක්‍රම්මේ දානය සංසාරය පුරුදු කරපු නැති අයනම් දෙන්න හිතෙන්නේ. බලන්න සමහරු කෝටිපොති තමන්ගේ ගෙදර වැඩගන්න මිනිහෙකුටවත් හරියට සපඩියක් දෙනවාද කියලා. සමහර චරිත ඉන්නවා ඔබ දැකල ඇති. පාවිච්චි කරන දැ සාමාන්‍ය මේ විදේශ රටවල එහෙම නැති වුණා ලංකාවනිකං ඔබ හිතන් වාහනවල කොච්චර ගණන්ද කියලා. සාමාන්‍ය වාහනයක් හොඳ වාහනයක් ගත්තොත් කෝටි 2 3 4 සමහර ගණන් හිතාගන්න බෑ. එතකොට හැබැයි ඒ වාහනි පරිස්සං කරන ඒ වාහනේ අනතුරක් කරගන්න නැතු අරගෙන යන හෝදලා ඒ වාහනි පරිස්සමෙන් බලාගන්න මනුස්සයට පඩි වැඩි කරන්න කිව තඩුගාන රුපියල් දාහකින් එක්ක ඒ මනුස්සය අයින් කරන. හැබැයි ඒ වාහනට සමහල්ලාට අනවශ්‍ය දේවල්ලෝට ලක්ස ගණනින් වියදන් කරනවා. නමුත් මනුස්සයකුට අනුකම්පාවෙන් අනේ පව් මේ මනුස්සයා මේ වාහනේ රැකබලාගන්න මේ මනුස්්‍යය නේද කියලා පඩි වැඩි කරන්න ඕන කියලා හිතනවත් එහෙම හිතෙන්නේ.
බොහෝ වෙලාවට මේ සමාජය තුළ ගත්තහම මිනිස්සුන්ගේ අතහැරීම කියන එක සංසාර පුරුද්දක් තියෙන කෙන අතහරීම. සීලේ ගැන හිතන්න සමහරු ආසාාවෙන් සිල් ගන්නයන. සමහරු මරන්න ගෙනියන වගේ සිල් ගන්න කිව්ව. පන්සලකට එක් යන්නම් බැරි අයින්නවා. එතකොට අපිට පේනවා මේ අතහැරීම කියනක සිල් ගන්නවා කිය අඩුගානේ ගුණධර්මයක් රකිනව කියන එක සමහරුන්ට හරි අමාරු දෙයක් ඒ ගැන සංසාර පුරුද්දක්නේ. ඒ නිසා පිංහතුනි මේ සංසාර පුරුදු හැටියට මේ පුරුදු දියුණු කරගන්න. මේ භයානක සසරෙන් මිදෙනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. කෙලවරක් හොයන්න බැරි සංසාර ගමනක ඉපදමින් මැරමින් ආපු ගමන. පිංහතුනි බුදු හාන්දුරු පෙන මේ ගමන මහා භයානකයි. පවුලක 5 දෙනෙක් කියල හිතන් පස් සාකාරයකට යන සංසාරක සමට අම්ම තාත්තා එක්කො තාත්ත මැරිලා නිරේ. අපි ගම අම්ම මරණයට පත්වෙලා දන්දීපු සද්ධාවන් අම්ම කෙනන්න අම්ම සුගති යනු. තාත් අපායි. එක්කො සහෝදරීක් මැරිලා ඒ ගෙදරම පූසෙක් හරි බල්ලෙක් හරි වෙලා උපදින. තව ගෙදර ජීවත් එච්ච කෙනෙක් ඒ ඉඩමම පෙරේතෙක් කියලා උපදින. ඕක තමයි සංසාර ගමන. ඔබ අහල ඇති මනිකාර කුළු පගතිස්ස කියලා දම්ම පදේ සඳහන් වෙන කතාව. අර මැනික් කපන බාස් කෙනෙක් ලේ තැවරිච්ච මැනික කොස්වාලිහිනියක් ගිලපු කතාව බෝක ගොඩක් බනවල්ලට හල ඇති ස්වාමීන් වහන්සේලා උදාහරණුවට කතාව ගන්නවා. මේ කතාවේ සරලව අපි ගත්තොත් ඒ කතාව වෙන්නේ ඒ ගෙදරට රහතන් වහන්සේ නමක් නිතර පිණ්ඩ පාති වඩිනකොට මේ නිවසේ ඒ ගෙදර බිරිඳ තින් බොහෝම සද්ධාවෙන් ස්වාමීනි වඩින්න කියලා ආසනයක් පනවල සුදුරෙද්දක් එහෙමෙල්ල බොහෝම ගෞරයෙන් වඩායින්දවල දාන පූජ කරන. එතකොට බිරිඳ හරියට දන්දීල පින් කරගත්තා. ගෙදර ස්වාමයා රජ්ජුරුවන්ගේ මැනික් ඔපදාන කෙනෙ. වටිනා මැනිකක් ලැබුණහම රජ්ජුරුව ඔහුට තමයි එවන්නේ සේවකයෙක් අතේ මේ ඔපදාලා ලස්සන්ට හදලයවන්. දවසක් මේ මහරහතන් වහන්සේ පිණ්ඩ පා දැන්ම මිනිස්සු දන්න ගෙදරයි දන්නේ රහත් කියල භික්ෂුවක් හාමුදුරු කෙනෙක් බොහෝම සංවර බොහෝම තැන්පත් ස්වාමීන් වහන්සේ නමක් කියලා හිතාගෙන සද්ධාවෙන් දන් දෙනවා. තින් දවසක් උන්වහස නිවසට ඒ ප්‍රදේශි වඩිනකොට දැකලා වඩම්මල ඉවර වෙලා ආසනයක් පනොල ස්වාමීනි වැඩඉන්න දානිටික හදනකම් ඔහොම චුට්ටක් වැඩඉන්න කීවා. තින් දැන් ගෙදර වෙලාව තියෙනවා ඉක්මට දානි හදන. ඔය වෙලාවේ රජ්ජුරුවන්ගේ රාජ බටේ ඉක්මනට ආවා රජ්ජුරුවන්ට ලැබිච්ච වටිනා මැනිකක් ඔපදාගන්න. ඒ වෙලාවෙ ගෙදර මනුස්්‍යයා ස්වාමිය මස්සගයක් හම්බෙලා මේ මස් කපනෝ. අතේ ලේත් ඇවරිලා ලේ ඇවරිච් අතේ මස් කපනෝ. ඔය වෙලාවේ අර මැනික සේවකයෙක් ගෙනහලා දුන්න. ඒ වෙලාවෙද මැනික අතට දුන්නට පස්සේ අර ලේ තැවරිච් අතින් මැනික ගත්තා ගෙනල්ල ඉවරලා සාලේ තැනක තිබ්බා. අර ස්වාමීන් වහන්සේ දැක්ක මේ මැනික තියෙනවා. ඇති උන්වහන්සේ බාපාඩුවේ තමන් බොහෝම සංවරව තමන්ට දානටික හදල පිළිගන්නනකන් නිහඬව වැඩ සිටිය. දැන් ගිහිල් අර මනුස්්‍යයා පිළිකන්නට ගිහිලා පුරුදු විදියට මස් කපනෝ. ගෙදර බිරිඳ දානටික හදනවා. එතන හදලා ඔය වෙලාවෙ අර ගෙදර ඇති කරනවා කොස්වා ලිහිනේ. මේ ලිහිනියා අර ඇති කරන මේ කුරුල්ල පියාඹගෙනාව අර මැනිකේ ලේ තැවරිලා මැනික ගිල්ල ලේ රහට මැනික ගිල්ල. මේ මැනික ගිලිනව දැක්කර රහතන් වහන්සේ දැක්කා. උන්වහන්සේ දැක්ක උන්වහසේ නොදැක්කාවගේ හිටිය. ඇයි කිව්වොත් මේ සතා මරණවනි මැනික ගන්න උන්වහන්සේ නිසද්දව හිටිය. දැන් අර බිරිඳ දානටික හදලා මේ ස්වාමීන් වහන්සේට බොහෝම ගෞරුවෙන් දානි පූජ කර. දානි පූජා කරලා උන්වහන්සේ දානය වලඳනවා. ගෙදර මනුස්සයා දැන් අර පිරිමි කෙනා මැනික් ඔපදාන මනුස්්‍ය අතහෙම හෝදගෙන ඇවිල්ලා අර මැනික තිබ්බ තැන බලනකොට මැනිකනෑ. වටපිට බැලවා වැටිලද බැලවා සැකේ ඇති වුණේ කවුරු ගැනද. අර රහතන් වහන්සේ අර ස්වාමීන් වහන්සේ ගැන සැක ඇති වුණ. ඇයි උන්වහන්සේ තමයි මෙතන හිටිය වෙන කවුරුත් හිටිය නෑ. මැනික ගන්න ඇත්ත මේ ස්වාමීන් වහන්සේ තමයි කියලා හිතුණා. ඒ වෙලාවේ උන්වහන්සේ ළඟට ඇවිල් ඇහවා ස්වාමීනී මං මෙතනින් මැනිකක් තිබ්බා ඔබහන්සේක ගත්තද කියලැහම. උන්වහන්සේ ඕකී වෙත් නෑ නෑකී වෙත් නෑ බොහෝම නිහඬව හිටියත්.
දෙවනි පාර කේන්ති ගියා. කේන්ති ගිහිලා ටිකක් දත් මෙහෙම හපල සැරෙන් ඇහුව මං ඔබහන්සකින් ඇහුවේ මට කියපු එකට උත්තර දෙනවා කිය. කෝ මෙතන තිබ මැනික කියලා ඇහුව. උන්වහන්සේ නෙමෙයි ඇස්සැරලවත් බැලි උන්වහන්සේ දෑස් පියාගෙන හිටිය. ඒ වෙලාවේ බිරිඳ කතා බිරිඳවත් තල්ලු කළ දැම එන්න එපා කිය මන්දන්නවා කිය මැනික හොරගං කරපු එක මං මේ කහගන්නංකු කියලා ගේ ඇතුළට ගිහිලා කඹයක් අරගෙනාව. ඇවිල්ලා අර ස්වාමීන් වහන්සේගේ හිස වටේට කඹේ පොට දෙක තුනක් වෙලලා ඔළුවේ තද කර තදක ලැහුවක් කියනවද නැද්ද කෝ මැනික කියලැහු. කියනවද නැද්ද ඇහුව උන්වහන්සේ හේම ධර්මය මෙනෙහි කරගෙන ඒ වේදනාව තුළ අනිත්‍ය මෙනෙහි කරමින් උන්වහසේ දෑස් පියාගෙන හිටිය. බලන්න තමන්ගේ ජීවිතය නැති වුණත් සතෙකුගේ ජීවිතයක් නැති කරන්න මොකද උන්වහන්සේ දන්න. උන්වහන්සේ මේක කිව්වොත් අර සතාව මරණෝ. උන්වහන්සේ දෑස් පියාගෙන හිටිය. අර මනුස්්‍යයක් කොච්චර කේන්තියෙන්ද කියන්න අර කඹේ වෙලලත් කිට්ටි කිටිකාල ඔළුව හිර කරනා උන්වහන්සේගේ නහයෙන් ලේ පැන්නා. නහයෙන් ලේනව කටදිකි. අර කොස්සාලීනිය ලේ ගලනකොට පියාමග නැවිල්ල හොට තිබ්බ හර ස්වාමීන් වහන්සේගේ ලේ ගලනකොට එතට තිබ්බ ගමන් ගෙදර මනුසය කේන්තෙන් හිටි ගැහු අර කොස්සාලීනියට. ගාපු ගමන් බිත්තිය වැදිලා මේ කොස්වාලීනිය මැරිල වැටුණු. හන්නේ වෙලාවේ අරහතන් වහන්සේ අහනවර් මනුස්්‍යයකින් ඔය සතා මැරිලද බලන්නක ඔබහන්සේට මොක දේක කියලව. කිව්ව ඔය සතා මැරිලද කියල බලන්නක ඉස්සල්ලා බැලුව බලනකොට මේ සතා මැරිල. හන්න දැම් සතා මැරිලා ඒ වෙලා කිව්වත් දැන් එහෙනම් පිහියක් ගෙනල් ඔයි සතාගේ බඩ පලන්න කිව. හර කුරුල්ලගේ බඩ පලනකොට බඩ ඇතුළේ තිබ්බා මැනික. හැබැයි මැරිච්ච නිසා තමයි කිව්වේ. කලින් කිව්වේ නෑ මොකද තමන් ප්‍රාණඝාතයකට අනුබල දුන්න වෙන. ඔන්න ඔය සිදුවීම එදා බුදු හාන්දුරන්ගේ කාලි වෙච්ච සිදුවීම. ඔය එක සිදුවීමත් එක්ක මේකට මැදිහත් වෙච්ච කීප දෙනා ගැන හිතන් ගෙදරට දානයට වැඩිය රහතන් වහන්සේ. ගෙදර අර මැනික් ඔපදාන අර පවකාර ස්වාමියන්. ඊළඟට ගෙදර අනේ සද්ධාවෙන් දානටික හදලයට ස්වාමීන් වහන්සේට පූජා කරපු බිරිඳ ඊළඟට අර කුරුල්ල කොස්සාලීනය ගෙදර ආදරින් ඇති කරපු කොස්සාලීනිය. මේ අයගේ සංසාර ගමන මේ කර්මයත් එක්ක හැදිච්ච ආකාරය බුදු හාන්දුරු පෙන්නනවා ගබ්බ මේකේ උපපජ්ජන්ති නිරයම් පාපකම්මිනු සග්ගන් සුගතිනෝ යන්ති පරිනිබ්බන්ති අනාසවන් කියලා ඔය ගාථාවෙන් බුදු හාන්දුරු විස්තර කරන. ඒ තමයි අර කොස්සාලිහිනිය මරණයට පත්වෙලා ගෙදර ආදරෙන් ඇතිකරපු දරුවෙක් වගේ ඇතිකරපු මේ කුරුල්ලා මරණයට පත්වෙලා බිරිඳගගෙම කුසේ දරුවෙක් වෙලා පස්සෙ පිළිසිඳ ගත්තා. ඒ බිරිත සද්ධාවෙන් දන්දුන්න කාලයක් අනේ අර ස්වාමීන් වහන්සේට දම්පින්කං කරා සද්ධාවේ මේ බිරිඳ කරපු පින් නිසා වයසට ගිහිලා බිරිඳ මරණයට පත්වෙලා දිවිය ලෝක ඉපදනවා. දානාදී පින්කම් බලය. අර රහතන් වහන්සේ නොබෝ දිනකින්ම පිරිනිවන් පෑවන්. අර හිස හිර කරලා නහයෙන් ලේ පැන්ල උන්වහන්සේ ඒකෙම අසනීප වෙලා උන්හස ටික දවසකින් පිරිනිවන් පෑව. ඒ රහතන් වහන්සේට අපරාධ සිදුකරපුයේ පෞකාර ස්වාමයා වයසට ගිහිල්ලා මරණයට පත් වනා ඔහු කරගත්තේ ආනන්තරි අකුසලයක්. රහතන් වහන්සේ නමකගේ ජීවිතයේ ඝාතනය කිරීම අකුසලි ආනන්තරි අකුසලි ඒකෙන් නිරේට වැටුණ. එතකොට බලන්න එකම සිදුවීමත් එක්ක ඒ රැස් කරගත්ත කර්මයෙන් රහතන් වහන්සේ පිරිනිවන් පෑව. ගෙදර ස්වාමිය මරණින්මත්තේ කල්පයක් නිරේට වැටුණ. දන්දීපු බිරිඳ ඒ දානමේ පිනෙන් දිවිය ලෝක ඉපදුනා. කොස්සාලීනය මරණයට පත් වෙලා බිරිඳගි කුසේ දරුවෙක් වෙලා ඉපදුන. ගබ්බ මේකේ උපපජ්ජති කෙනෙක් මවකුසක ඉපදුනා. නිරයම් පාපකම්මිනෝ පව්කරපගත්තකෙන අපායට වැටුණ. සක්ගන් සුගතිනෝ යන්ති සද්ධාදී ගුණධර්ම වඩාගෙන දන්දීලා පින් කරගත්ත කෙනා සුගතිය ගිය. පරණිබ්බන්ති අනාසවන් රහතන් වහන්සේලා පිරිනිවන් පෑව. ඒ නිසා එකම සිදුවීමක් මුල් කරගෙන ගෙදර ඉන්න පිරිස එක එක පැත්තට ඇදිලා යන්න පුළුවන්. මේ කර්මී යන මහා පුදුම දෙයක්. තම තමන් රැස් කරගත්ත කර්ම විපාක තම තමන් සසරේ දායාද හැටියට අරගෙන යන ගමන. ඒ නිසා පෙන්ගතුනි අප්‍රමාදීව ධර්මය දියුණු කරන්න මහන්සේ ගන්න ඔබට කවුරුත් නෑ.
ඔබම රැස්කරගත්ත කර්මී විතරයි සංසාර ගමනය ඔබට ඉන්න එකම පිහිට කම්ම බන්දු එකම ඥාතිය කම පටිසරණු එකම පිළිසරණ යංකම්මං කරිස්සාමි කල්්‍යයානංවා පාපකංවත් හස්ස දායාද ඔබ යම් යහපත් දෙයක් කරු ඒක සසරි දෑවැද්ද හැටියට ඔබට ලැබෙනවා. ඔබ අයහපත් දෙයක් කරොත් ඒ අයහපත් විපාකම සසරි දෑවැද්ද හැටියට අරගෙන ඔබට ඉපදමින් මැරමින් සසරි නැවත නැවත පුනර් භවය ලබමින් අපාය මහගෙදර කරගත්ත ගමනක යන්නවේ. තිය නිසා බුදුවරු පහළ වෙලා පෙන්නල දෙන්නේ මෙන්න මේ සතරාපාය වැටි වැටි ඉපදමින් මැරමින් යන ගමනෙන් මිදෙන ආකාරය. පුනර් භවය මිදෙන ආකාරය. ඉපදීම නැති කරන ආකාරය. නිවන් අවබෝධ කරගත්තා කියලා කියන්නේ තන්හක්කයෝ රාධ නිබ්බාන. තන්හාව ශය කරා. තන්හාව ශය වනානං තන්හා නිරෝධ උපාදාන නිරෝ තන්හා නිරුද්ධ වෙනකොට බැඳයාම නිරුද්ධ වෙන. උපාදාන නිරෝධ බව නිරෝධ විපාක පිණිස කර්ම හැදෙන්නෑ භවය නිරුද්ධ වෙන. භවය නිරුද්ධ නම් බව නිරෝධා ජාති නිරෝධෝ ඉපදීම නිරුද්ධයි. ඉපදීමක් නැත්නං ජරා මරණ සෝක පරිදේව දුක්ක දෝම නස් උපායාසා නිරුච්චන්ති. අන්නේ පිණිසයි පුදුරු පහළ වෙලා මේ මාර්ගයේ පෙන්නලදේ. ඒ පිණිස ඔබ හැම දෙනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ මේ බුද්ධ ශාසනයක් ලැබිච්ච මොහොතේ අප්‍රමාදීව සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන. උතුම් ධර්මීම අවබෝධ කරගන්න වීරිය වඩාගන්න වාසනාව ලැබේවා 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 කියල අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරන. එහෙම නම් පිංහතුනේ අද මේ ධර්මශ්‍රවනයෙන් අපි රැස්කරගස් සියලු පින් සියලු දෙවියෝ සාධු කාරදිදීමේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවියස ඉසරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත්වේවා කියල සාදු කියලා පින් දෙන්න. ඒ දෙවියන්ගේ පිහිට රැකවරන ආශිර්වාදය ඔබ හැම දෙනාටමත් ඔබේ පවුල්ල සුජීවත්ව ඉන්න සෑම සියලු දෙනාටමත් සියලු දෙවියන්ගේ පිහිට රැකවරන ආශිර්වාදය ලැබේවා කියල අපි ආශිර්වාද කරනවා. විශේෂෙන් අද මේ ධර්ම දේශනාව පින්බරදායකත්තේ දරන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ බොස්ට හීල් හි පදිංචි ශශික රත්නසිංහ ටිනීෂා අබේසේකර ඒ වගේ මේ පවුලේ පින්වතුන් වන විශාකා රත්නසිංහ කපිතාන් සුරේෂ් රත්නසිංහ ශලින්ද රත්නසිංහ කියන මේ පිංහතුන් විශේසිෙන් එයාගේ ලංකාවේ තලවතුකොට පදිංචේ ඥාතීන් ඇතුළු මේ පිරිස එකතු වෙලා තමයි අද මේ ධර්මදානමේ පින්කම සිදු කරන්න. තින් ඒ හැම දෙනාට මට ලංකාව ඉන්න ඔස්ට්‍රේලියාව ඉන්න ඒ අයගේ සියලු ඥාතීන් සුජීවත්වන්න හැම දෙනාම නිදුක්කේවා නිරෝගිවේවා සුවපත්තේවා සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනරුවන්ගේ ආශිර්වාදය සැලසේවා. උතුම් ධර්මාවබෝධය පිණිස මේ හැම දෙනාටම මේ පින ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා කියල අපි ආශිර්වාද කරන. ඒ වගේම දෙසැම්බර් මාසෙ 4වෙනි දිනට ජන්මදිනය යෙදෙන අභාව ප්‍රාප්ත වූ දයාබර මාමා වූ වැලිවිට්ටිගොඩ ආනන්ද සුගත් ප්‍රේම විමල ධර්ම මහත්මාට පින් අනුමෝදන් කිරේ. තින් එතුමා ඇතුළු වර්ග පරම්පරාගත සංසාරගත මියගිය සියලු ඥාතීන් සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා පරලව ජීවිත සැපවත්තේවා සුව පත්තේවා වහවහා සංසාරදුකින් අතමිදේවා කියල සාදු කියල පින්දේ. ඒ අයගේ පවුල්ල සුජීවත්ව ඉන්න හැම දෙනාටමත් සියලු දෙවියන්ගේ පිහිට ඇකුන් නිදුක් නිරෝගී සම්පත්තියම සැලසේවා උතුම් ධර්මාවබෝධය පිණිසම මේ පින් ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් එහෙමනම් ශශික රත්නසිංහ ට්‍රිනීෂා අබේසේකර විශාකා රත්නසිංහ කපිතාන් සුරේෂ් රත්නසිංහ ශලින්ද රත්නසිංහ කියන මේ පින්වත් හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් ධර්මාවබෝධය පිණිසම මේ පින පාරමිතාවක්ම වේවා ආශිර්වාදයක්ම වේවා කළම ටෙලිවිසන් මෙ සඳහම් විකාශය හැම දෙනාටමත් මේ ධර්මී ශ්‍රවණය කරන ලක්වාසි ලෝවාසි ඔබ හැම දෙනාටමත් ධර්මාවබෝධය පිණිසම මේ පින ආශිර්වාදයක් වේවා කියලපි ආශිර්වාද කරනු. ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු ලෝක සාසනං ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු දේශනං ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු ත්වං සදා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.